ඔබට ස්තුතිවත් වෙනවා. යේසුස් වහන්සේගේ උතුම් බලවන්ත නාමයෙන්. ආමේන්. හොඳයි අපි සෑම කෙනෙක්ම අසුන්ගමු. ප්‍රේමණීය සහෝදරනේ දෙවියන් වහන්සේ ආපත් උන්වහන්සේගේ බලය උන්වහන්සේගේ ආත්මය අපවන්තේ සැරිසරමින් උන්වහන්සේගේ මහිම උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ අනර්ග තෛලය දෙවියන් වහන්සේ වමද්දේ නිදහස් කරන දෙවියන් වහන්සේ. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ ආපත්. ආමේන්. ආමේන්. කී දෙනෙක් ඔබ කියනවාද ස්වාමීන් වහන්සේ ආපත්? ආමේන්. ස්වාමීන් වහන්සේ ආපත් බව රසතර බලව දැනගනිමු කියා දේවචනේ සඳහන් කරන අපේ දෙවියන් වහන්සේ සැබවින්ම යහපත් වචනින් කියා නිම කළ නොහැකි තරමට උන්වහන්සේ ආපත්. ආමේන්. හාලෙලූයා. සියලු දෙනා උද්‍යෝගමත්ව සිටින ප්‍රේමණීය සහෝදරයනි, අපේ දෙවියන් වහන්සේ අප උද්‍යෝගමත් කරන දෙවියන් වහන්සේ, අපේ දෙවියන් වහන්සේ අප සතුටුමත් කරන දෙවියන් වහන්සේ, අපේ දෙවියන් වහන්සේ අප ජීවලිතමත් කරන දෙවියන් වහන්සේ. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ අප ජීවලිතමත් කරන දෙවියන් වහන්සේගේ අභිමුඛයේ නිතර ප්‍රීතියෙන් ඉන්න ස්වාමීන් වහන්සේගේ ප්‍රීතියෙන් ඔබ පිරෙන්න. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ සතුටුමත්ව නිතර සිටින්න. ඔබගේ කාරණාවල් මොන දේ වුණත් ඒ දේවල් ඔබගේ යකට ගන්න එපා. මොන දේ වුණත් දෙවියන් වහන්සේ සමග සිටින්න. ඒ දේවල් සියල්ලම පැමිණෙන්නේ ස්වාමීන් වහන්සේගේ කාරණාවල් වලින් අපව බලහීන කරන පිණිස, අපව දුර්වල කරන පිණිස, අපව වෙනත් මාවතකට හසුරුවන පිණිස, අපව වෙනත් අතකට හරවන පිණිස, අපේ සිතුවිලි, අපේ කල්පනා, අපේ සැලසුම්, අපේ දැක්ම, අපේ ඉලක්කය කරා යන්නට නොහැකි ලෙස අපව වෙනස් කරනු ලබනවා. මේ නිසා ප්‍රේමණීය සහෝදරනි, මේ දහවලදී හේබ්‍රේ පොතේ 9 පරිච්ඡේදයේ මම නැවතත් ඔබගේ අවධානය යොමු කරන්න යනවා ප්‍රේමණීය සහෝදරනි දෙවියන් වහන්සේගේ වචනේ දෙසට 4 පරිච්ඡේදයේ 15 වන පදයේ දෙසට. මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපගේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්. තමත් වැදගත් කාරණාවක් මේ පදය තුළ බයිබලයේ කියවන කල මේ අඩංගු කොටස් ටික ඔබ අවධානය කරන්නේ නම් ඔබ පොඩ්ඩක් ඔබගේ සිතට ඔබ සිතා බලන්නේ නම් එහි අඩංගු තිබෙන කාරණාවල් දෙස ඔබගේ ඇස් යොමු වන්නේ නම් ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, ඔබට තමන් පැහැදිලි කාරණා ගොඩාක් මේ අඩංගු තිබෙනවා. තමයි මක්නිසාද අපට කියන කල ඒකත්වයෙන් අපි සියලු දෙනාට වචනය ඒකත්වයෙන් අපි බොහෝ සිටින අයව ඒකත්වයකින් පෙන්වනු ලබනවා. ඒ වගේම දුක සහ අපිට තිබෙන හදවතේ තිබෙන කාරණාවල් ගැන සඳහන් කරනු ලබනවා. නොදැනෙන උත්තම පූජකේ කියන්නේ හදවතේ තිබෙන කාරණාව මනුෂ්‍යයාට බොහෝසේ හදවත පිරී තිබෙන්නේ දුකේ. දුක්පත් කෙනාට මුදල් ගැන දුක. මුදල් තියෙන කෙනාට ඒක ආරක්ෂා කරන්නේ කොහොමද කියලා දුක. රෝගියෙකුට තමාගේ රෝගය ගැන දුක. දෙමාපියන්ට දරුවන් ගැන දුක. ස්වාමි පුරුෂයාට භාර්යාව ගැන දුක. භාර්යාවට ස්වාමි පුරුෂයා ගැන දුක. ප්‍රේමවන්තයෙකුට ප්‍රේමවන්තිය ගැන දුක. ප්‍රේමවන්තියෙකුට ප්‍රේමවන්තියා ගැන දුක. දරුවන්ට තමුන්ගේ අනාගතය ගැන දුක. මේ වගේ මනුෂ්‍යයා බොහෝසේ දුක් විඳිනවා. යෝබ් භක්තිකයා කියනවා ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, මනුෂ්‍යයා ඉපදී සිටින්නේ දුක් විඳින්න බව බයිබලය අපට පෙන්වා දෙනු ලබනවා. මා සමග පෙරලා කියවන්න යෝබ්ගේ පොතේ ඒ කාරණාව ඉතාම පැහැදිලිමත්ව බයිබලයේ අපට සඳහන් වී තිබෙන ආකාරය ඔබ දකින්න පුළුවන්. යෝබ්ගේ පොතේ 7 වන පරිච්ඡේදයේ පළමුවන පදයේ නැත්නම් 5 වන පරිච්ඡේදයේ පළමුවන පදයේ මේ යුතුයි එහි සඳහන් වී තිබෙනවා ස්ත්‍රියකින් උපන් තැනැත්තා දුක් විඳින පිණිස මේ ලෝකයට ඉපදී සිටින බව යෝබ් භක්තිකයා කතා කරනු ලබනවා. යමෙක් ස්ත්‍රියකින් ඉපදී සිටිනවාද ඔහු ඉපදුනේ ප්‍රේමණීය සහෝදර සහෝදරයනි දුක් විඳින බව බයිබලයේ යෝබ්ගේ පොතේ සඳහන් වී
තිබෙනවා. නම් යෝබුගේ පොතේ 7 වන පරිච්ඡේදයේ පළමුවන පදය ඔබ කියවන්නේ නම් කවුරු හරි පෙරලාගත්තු කෙනෙක් හයියෙන් කියවන්න සහෝදරයනි. පෙරලාගත්තු කෙනෙක් කියවන්න කවුරු නම් කමක් නැහැ. කියවන්න පෙරලාගත්තු කෙනෙක් යෝබුගේ පොතේ 7 වන පදය. මම කියවන්නම්. බලන්න යෝබ්ගේ පොතේ 14 වන පරිච්ඡේදයේ පළමුවන පදයේ පසුව 7 වන පරිච්ඡේදයේ පළමුවන පදයේ මේ පද දෙකම මම කියවන්නම්. ඒ සඳහන් වී තිබෙන කාරණාව දෙස ඔබගේ අවධානය යොමු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. බලන්න 14 වන පරිච්ඡේදයේ පළමුවන පදය. ස්ත්‍රීගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතිනවා වූ කරදරෙන් පූර්ණ වූ කෙනෙක්. බලන්න ස්ත්‍රීගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතිනවා වූ කරදරෙන් පූර්ණ වූ කෙනෙක්. ස්ත්‍රීගෙන් උපන් තැනැත්තා කරදරෙන් පූර්ණ වූ කෙනෙක්. ස්වල්ප දවසක් තමයි ඔය ජීවත් වෙන්නේ. පිටකින මනුෂ්‍යයා ජීවත් වෙන දවස් ගණන් ඔබ ගණන් කර බලන්න ඉන්න බයිබලීය ආකාරයට අවුරුදු 120ක්. නමුත් අවුරුදු 70ක් 80ක් සාමාන්‍යයෙන් දල වශයෙන් මිනිස්සෙක් ජීවත් වෙන්න යන්නේ අවුරුදු 31,000 32,000 මේ වගේ ගානක් තමයි දල වශයෙන් මිනිස්සෙක් ජීවත් වෙන්නේ. එහි ඔහුගේ ජීවිතය දවස් 12,000කට වඩා නින්දේ ඔහු ගෙවියා. ඔහු අවදිව සිටිය ඔහු වැඩ කරන දවස් ප්‍රේමීය සහෝදරනි නැතොත් ඔහු ප්‍රයෝජනවත් කරගන්න පුළුවන් කාලය දවස් 16,000 වැනි කාලයක් තමයි ඔහුගේ ආලෝකමත් කාලයක් වෙන්නට යන්නේ. සමේපෝනයි මනුෂ්‍යගේ කාලය. එනිසා ඒ ඉපදී සිටින මනුෂ්‍යයා ස්වල්ප දවස් 31,000 32,000 වැනි ස්වල්ප දවසක් මේ පොළොව විද්‍යාඥයෝ පවසනවා මේ පොළොවට අවුරුදු ගණන් මිලියන ගණන් බව. දේශනාකාර පොතේ අපි කියවනු ලබන ප්‍රේමීය සහෝදර සහෝදරනි මිනිස්සෙක් ඉපදෙනවා ඒ මිනිස්සයා නැති වී යනවා. කෙටි කාලයක් මේ මිනිස්සයා ගැන හිතනවා ඉන්පසු වමතක වෙලාම යනවා. එනිසා මේ මිනිස්සයා ඉපදෙනවා යනවා පොළොව ඒ ආකාරයෙන්ම පවතින බව. ප්‍රේමීය සහෝදර සහෝදරයනි දේශනාකාර පොතේ කියනවා අලුත් දෙයක් මේ ලෝකෙට කිසිම දෙයක් නැහැ. මේ ලෝකෙට තිබෙන අලුත් දෙයක් කියලා ඔබ අද දකිනවා නම් මීට පෙර එක තිබිලා තිබෙනවා. ඕනෑම දෙයක් අලුත් මෝස්තර වේවා අලුත් කාරණා කුමක්ද හෝ දේ වේවා මීට පෙර තිබිලා තිබෙනවා. නිසා ඒක අලුත් විදියකට දැන් ලෝකයට අවතීර්ණ වෙලා වී තිබෙනවා. නිසා අලුත් දෙයක් කියා මේ ලෝකෙට කිසිම දෙයක් නැත. අපිට අලුත් ඒක වොත් ඒ යුගයේ අපි ජීවත් නොවුණු බැවි. මේ වසංගතය ලෝකෙට අලුත්ද නැහැ. අපිට අලුත් මේ ලෝකෙට අලුත් නැහැ. මේ ලෝකෙට මීට පෙර වසංගතය ඇති වී තිබෙනවා. 1918 දී ලෝකයේ විශාල වසංගතයක් ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පමණ ලක්ෂ 3.4කට විතර ජන සංඛ්‍යාව මැරුණු බව වාර්තා වෙන නමුත් නිල වශයෙන් 45,000ක සෙනඟ ජනගහනය මැරුණු බවයි සටහන් වී තිබෙන්නේ. කෙසේ වෙතත් කිසිවක් අලුත් දෙයක් මේ ලෝකේ නැහැ. සියල්ලම තිබුණු දේ, පරණ දේ අලුත් වෙලා පැමිණ තිබෙනවා. සමේ ස්වල්ප කාලයක් ජීවත් වෙන මනුෂ්‍යයා ඉපදී සිටින්නේ දුක් විඳින පිණිසයි. බයිබල් 7 වන පරිච්ඡේදයේ බලන්න පළමුවන පදය
අපි කියවන කල ඒ සඳහන් වෙනවා පොළොවේදී යුද්ධ සේවය මිනිසයාට තිබෙනවා නොවේද? ඔහුගේ දවස් කුලිකාරයෙකුගේ දවස් මෙන් නොවේද? බලන්න, කුලිකාරයෙකුගේ දවස් මෙන් ඔහුගේ දවස්. කියන්නේ කුලිකාරයෙක් වැඩ කරලා, කුලි වැඩ කරලා, ඔහු වහල්කමේ වැඩ කරලා එදිනෙදා ජීවිතේ ගෙවා ගන්න හම්බ කරලා කන කෙනා වගේ අර කුලි වැඩ කරන කෙනා වගේ ස්ථිරත්වයක් නැහැ. ඔහුට ස්ථිරත්වයක් නැහැ. ඔහුට යම්කිසි බලාපොරොත්තුවක් නැහැ. සනසුන් සාගතව වැඩ කරගන්න බෑ. તો කුලි වැඩකාරයෙක්. ඒ කියන්නේ කුලිය ලැබුණොත් විතරයි ඔහුට කන්න පුළුවන්. ඊට වඩා ඔහුට හිතන්න කිසිම දෙයක් නැහැ. බයිබලයේ තමයි පැහැදිලිවම කියනවා මිනිස්සයා කුලි වැඩකාරයෙක්. එනිසා මේ කුලි වැඩකාරයා ඔහුගේ ජීවිතයේ දෛනික ජීවිතයේ ගෙවා ගන්න ප්‍රේමණීය සතර විශාල යුද්ධයක ඔහුගේ ජීවිතය තුළ ඔහු පවතිනවා. මිනිස්යාත් ඒ වගේ තමයි. මිනිස්යා තමාගේ දෛනික ජීවිතයේ නැත්නම් තමාගේ ජීවිතය තුළ විශාල යුද්ධයක් ඔහුගේ ජීවිතයේ සමත් කරගන්න, ජීවිතය ආරක්ෂා කරගන්න, ජීවිතය බලවත් කරගන්න, ශක්තිමත් කරගන්න, ජීවිතේ සාරවත් කරගන්න ඔහු විශාල වෑයමක් දරනු ලබනවා. මේ සියල්ල කරන කල ඔහුගේ ජීවිතයේ කාලය ගෙවි අවසන්. නිසා මනුෂ්‍යයා ඉපදී සිටින්නේ දුක් වෙන්නේ. නිසා අද ඔබගේ ජීවිතයේ ඉන්න ස්ථාවරේ ඉඳලා ඔබ හැරිලා බලන්න ඔබගේ ජීවිතයේ අවුරුදු ගණනාවක් ගෙවි ගොස් අවසන්. නමුත් අපි හිතනවා යමක් අල්ලගන්න පුළුවන් කියලා මේ ලෝකේ. අල්ලගත්තු කෙනෙක් කිසිම කෙනෙක් නැහැ ප්‍රේමණීය සහෝදර සහෝදරි. දේශමානඥයෙක් හිතනවා ඔව් ජනාධිපති පුටුවට යන්න ඕනේ කියලා. නමුත් ඒ ස්වල්ප දෙනෙක් තමයි ජනාධිපති ඒ ආසනයට ඔව් ලං වෙන්නේ. එක්කෙනෙක් දෙන්නේ. නමුත් ඔහුට ස්ථිරත්වයක් නැහැ අවුරුදු 5ක වැඩි ස්වල්ප කාලයක්. මලල ක්‍රීඩකයෙකුට ඔහු දුවනවා සියලු දෙනාම ඔවුන් ජයග්‍රහණය ලබන්නේ නැහැ. නමුත් ඔටුනු පළඳින්නේ එක්කෙනෙකුට විතරයි. නමුත් හැමදාම ඔහුට පවතින්නේ නැහැ. ඕනෑම ක්‍රීඩකයෙකුට එහෙමයි. ඕනෑම රැකියාවේ පවතින කෙනෙකුට එහෙමයි. රැකියාවක් කරන කෙනෙකුට එහෙමයි. අවුරුදු 67 වෙද්දී ඔහු විශ්‍රාමය ආයුතු. එනිසා ප්‍රේමණීය සහෝදරනේ අල්ලන්න දෙයක් තමාට තිබෙනවද? නැහැ. සියල්ලම අතාරින්න වෙලා තිබෙන්නේ. උදාහරණයක් වශයෙන් ලංකාවේ සිට අපි මෙහෙට පැමිණෙනවා බොහෝ දේවල් අතහැරලා යමක් අල්ලගන්න අපි පැමිණ සිටිනවා. නමුත් අල්ලගත්තු දෙයක් අපිට නැහැ. මේකයි ඇත්ත. අල්ලගත්තු දේ කුමක්ද? දුක පිට දුක එකතු කරගත්තා. කරදර පිට කරදර අපි එකතු කරගත්තා මිස අල්ලගත්තු කිසිම කෙනෙක් නැත ප්‍රේමණීය සහෝදර සහෝදරි. බයිබලය තම පැහැදිලි කාරණාවක් අපිට සඳහන් කරනු ලබනවා. ඒ තමයි අපිට සිටින්නේ අපගේ දුක කරදර නාදුන උත්තම පූජකයෙක් නෙමෙයි. යේසුස් වහන්සේගේ පූජකකම ගැන බයිබලයේ කතා කරනවා. පූජකකම තම විශේෂිතයි. කරදර ගැන හිතන්න පූජකකම ගැන බයිබලයේ කතා කරනවා. හේබ්‍රේව කතරවරයා මේ කරදර නාදුනන කෙනා යේසුස් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්නේ නැහැ බයිබලයේ. මේ ස්ථානයේ ආමන්ත්‍රණය කරනු ලබන්නේ උත්තම පූජකයෙක්. යේසුස් වහන්සේ නැමැති ස්වාමීන් වහන්සේ අපිට ඉන්නවා. සියලු බල ඇති දෙවියන් වහන්සේ ඉන්නවා. සියලුම පරාක්‍රම ඇති දෙවියන් වහන්සේ අපිට ඉන්නවා. පුරුදුසා ජීවනයේ දුන් තරන් වහන්සේ ඉන්නවා කියලා බයිබලයේ ආමන්ත්‍රණය කරනවා වෙනුවට උත්තම පූජකයෙක් ගැන බයිබලය අපට පෙන්වා දෙනු ලබනවා. බලන්න තව පදයක් ඔබ කියවා බලන්න එහෙනම් රෝම පොතේ 8 වන පරිච්ඡේදයේ 27 වන පදය ඔබ කියවා බලන්න එහෙනම් එයිනුත් අපගේ කරදර ගැන බයිබලයේ අපට සඳහන් කරනු ලබනවා. රෝම පොතේ 8 වන පරිච්ඡේදයේ 27 වන පදය
26 වන පදය. එලෙසම ආත්මයන් වහන්සේ අපගේ දුර්වලකම් වලදී උපකාර කරන සේක මක් නිසාද යුතු ලෙස යාඥා කරන්නට අප නොදනිමුව. නමුත් ආත්මයන් වහන්සේ කිය නොහැකි කෙඳිරිගෑම් වලින් අපෝ දෙසා මැදහත්කාරකම් කරන සේක. මේ කියනවා අපගේ දුර්වලකම් වලදී. අර ඒ කියන අපගේ දුර්වලකම් වලදී දුක මිනිස්සෙක්ව දුර්වලකමට පත් කරනු ලබනවා. අතේකයි දුක ශෝකය මිනිස්සෙක්ව දුර්ලභ කරනු ලබනවා. කොයි ආකාරයෙන්ද? ආත්මිකව පමණක්ද? නැහැ. තමන්ගේ සිතුවිලි තුලින්, තමන්ගේ සැලසුම් තුලින්, තමන්ගේ ක්‍රියාවන් තුලින්, තමන්ගේ තිබෙන ජීවිතයේ තිබෙන කාරණාවල් තුලින්, පවුල තුලින් ප්‍රේමණීය සහෝදරනි දුර්වල කරනු ලබනවා. සේවය තුලින් දුර්වල කරනු ලබනවා. ප්‍රශ්න වලට යමක් කරන්න පුළුවන් දෙයක් නැත. ඕනෑම ප්‍රශ්නයකට දෙස බලන්න එපා. ප්‍රශ්නයක් ලෙස බැලුවොත් ඒක අපිට ප්‍රශ්නයක් වෙනවා ප්‍රේමණීය සහෝදරයනි. කරදරයක් ලෙස බැලුවොත් අපිට ඒක කරදරයක් වෙනවා. දුර්වලකමක් ලෙස බැලුවොත් අපිට ඒක දුර්වලකමක් වෙනවා. අපි එදේ තුළට ගොදුරු වෙනවා ප්‍රේමණීය සහෝදරයනි. බයිබලයේ කියන අපිට දෙවියන් වහන්සේ දී තිබෙන්නේ ජයග්‍රහීම ආත්මයක් බව. ආමෙන්. ස්වාමීන් වහන්සේ අපිට දී තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගේ නැගිටවෝ ආත්මය. ස්වර්ගික බලය සියලු දේ ජය ගන්න පුළුවන් ආත්මය දෙවියන් වහන්සේ අපට ලබා දී තිබෙනවා. හalleluya. ප්‍රේමණීය සහෝදරයනි, නිසා මේ දුක දෙසත් කරදර දෙසත් මේ තිබෙනවා කාරණාවල් දෙසත් අපි ඒ ආකාරයෙන්ම අපි බලන්න ගියොත් අපිට ඇති වෙනවා ඒ ස්ථානයටම, ඒ තත්ත්වයටම අපිපත් වෙනවා. මේ බලපු කාලවල ඇති අපි බලන්න යන දේවල් ගැන අපි තාමත් පරිස්සම් වේ යුතුයි ප්‍රේමණීය සහෝදරයනි. නිසා බයිබලයේ තම පැහැදිලිවම කියනවා උත්තම පූජකයා අපට උපකාර කරන්න අපි වගේම අපි කවුද කියලා උන්වහන්සේ දැනගෙන සිටිනවා. ගීතාවලිය කියනවා අපේ ඉඳීමද අපේ නැගිටි සිටීමද උන්වහන්සේ දන්නාසේක. දුර ඈතදීම උන්වහන්සේ අපිව හඳුනන්නාසේක කියලා බයිබලයේ අපට කතා කරන ලබනවා. දුර ඈතදීම උන්වහන්සේ අපිව දකිනවා. අපි කවදෝ ආකාරයේ මනුෂ්‍යයන්ද කියා දෙවියන් වහන්සේ දැන සිටින බව බයිබලයේ තම පැහැදිලිමත්ව අපට කතා කරන ලබනවා ප්‍රේමණීය සහෝදර සහෝදරියනි. එනිසා මේ දුක්ඛිත අපේ ජීවිත තුළට, කරදරෙන් පිරුණු අපේ ජීවිත තුළට, නැතොත් අභියෝග වලින් පිරුණු අපේ ජීවිතය තුළට, දුර්වලකම් වලින් පිරුණු අපේ ජීවිතය තුළට ස්වාමීන් වහන්සේ සිටිනවා. ඒකයි අපේ ජයග්‍රහණය. ඒකයි අපේ බලාපොරොත්තුව. ඒකයි අපේ ස්ථිරත්වය. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි. එනිසා මේ උත්තම පූජකයා කියන කාරණාව කුමක්ද කියලා ඔබ සමග බෙදාගෙන අවසන් කරන්නට යනවා. දුර්වලකම් වලදී අපට උපකාර කරන, අපේ කරදර වලදී අපට උපකාර කරන ඒ උත්තම පූජකයා ඔබයි මම වගේ මනුෂ්‍යාකාරයෙන් ජීවත් වුණ දෙයක්. අපට සතුටුදායක ආරංචි කුමක්ද දන්නවද? අන් දෙවිවරු නමස්කාර කරන අයට වඩා, අන් නමස්කාර ක්‍රම වලට වඩා, අන් දේවල් වලට වඩා අපිට තිබෙන මහා ආශිර්වාදය කුමක්ද? ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, අපි ඊතර පූජාවක් කියලා කිව්වන් පස්සේ වෙන ස්ථානවල අපිට දකින්න ලැබෙන්නේ සෙනඟ පරිත්‍යාග කළ යුතුයි. නමුත් අපිට පූජාවක් කියලා හඳුන්වන කල අපිට තිබෙන්නේ එකයි, පූජාවත් සමග දේව අභිමුඛයට, දේව ගෘහයට පැමිණීම කියලා බයිබලයේ කියනවා. නිසා මොන පූජාවද? ක්‍රිස්තුස් වහන්සේ අපෝදෙසා පූජා වෙලා තිබෙනවා. ඒ ස්තුති ප්‍රශංසාවේ පූජාව, තොල්වලින් නැගෙන ස්තුති ප්‍රශංසාව. ඒක ස්තුති ප්‍රශංසාව නැගෙන්නේ කොහොමද?
ස්තුති ප්‍රශංසාව නිකම් නෙබේම මුඛයෙන් පිටත් වෙනවා. බයිබලයේ කියන්නේ ඒකයි. දේව ගෘහයට පැමිණෙන කල පූජාව සමග බයිබලයේ ප්‍රශංසාවේ පූජාව සමග ඔබ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට පැමිණෙන්නට අවශ්‍යයි. අන්‍යාගම් වලට අන්‍ය නමස්කාර කර්ම වලට අපට අතර තිබෙන වෙනස කුමක්ද? යම් කිසි දීලක් අපි දෙයක් ලබා ගන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ අප වෙනුවෙන් පූජා කළ දෙයට ස්තුති කිරීම පමණයි අපට තිබෙන්නේ. ඒකයි ප්‍රේමණීය සහෝදරනේ අපේ දෙවියන් වහන්සේ අපට දී තිබෙන ඒ විශාලම තම ආශිර්වාදය. අපි පැමිණිය යුත්තේ ඒ සමගයි. උත්තම පූජකයෙක් කියන්නේ කවුද? කවුද උත්තම පූජකයෙක්? අපි වගේම මනුෂ්‍ය ආකාරයෙන් ජීවත් වුණු දෙවියන් වහන්සේ අපට සිටින්නේ. අපි වගේම අපේ දුක හොඳට අඳුරනවා. කවුරුත් කියන්න බෑ අපේ දුක දෙවියන් වහන්සේ හඳුනනවා කියලා. අඳුරන්නේ නැහැ. සමහර වෙලාවට අපිට ප්‍රශ්න ආවන් පස්සේ අපිට දුක ආවන් පස්සේ අපි ඉල්ලලා ලැබුණ නැති වුණාන් පස්සේ අපි ආඥා කරලා පිළිතුරක් නැති වුණාන් පස්සේ අපි හිතනවා ස්වාමීන් වහන්සේ ආන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඉන්නවද? ස්වාමීන් වහන්සේ ජීවමානද? ස්වාමීන් වහන්සේට පුළුවන්ද? ස්වාමීන් වහන්සේට හැකිද? ස්වාමීන් වහන්සේට ඇහෙනවද? මේ සියල්ලම අපි හිතනවා. නෑ. දෙවියන් වහන්සේට ඇහෙනවා. බයිබලයේ කියනවා අසන්න බැරි ලෙස උන්වහන්සේගේ කන් බිහිරි වෙලා නැහැ. දකින්න බැරි ලෙස අන්ධ දෙවි කෙනෙක් නෙමෙයි උන්වහන්සේ. උන්වහන්සේ ක්‍රියා කරන්න බැරි අත් කොට වුණු කෙනෙක් නෙමෙයි, අත දිග කරන්න බැරි නෙමෙයි කෙනෙක් නෙමෙයි. අහස උන්වහන්සේගේ සිංහාසනේ තිබෙනවා. උන්වහන්සේගේ පාද මේ පොළොවට වදින නිසා පාපුඩුව පොළොවයි උන්වහන්සේ. උන්වහන්සේ සියල්ල මුළු විශ්වයම එකම ශරණයෙන් අපි මේ කාමරේ තිබෙන සියලු දේ දකිනවා. වගේ අපිට දකින්න පුළුවන් හැමදේම අපිට දකින්න බෑ මේ පල්ලිය තුල. නමුත් දෙවියන් වහන්සේ මුළු විශ්වයේම තිබෙන සියලුම දේ ගල් කැට වැලි කැට පවා එක සෙනෙකින් දකින තරන් වහන්සේ බව තාරකාවන් නම කියා අඬගසන දෙවියන් අපේ හිතා ගන්න බෑ. අපිට තේරුම් ගන්න බෑ උන්වහන්සේගේ ප්‍රඥාව. ඒතර මහා පුදුම දෙවි කෙනෙක්ව අපි නමස්කාර කරන ලබන්න. ඒකවත් ඒකේ මෞකර උන්වහන්සේ. එනිසා උන්වහන්සේ දා. ඒතර විශාල දෙවි කෙනෙක්ව අපි මහත්තුම රජුරුවණන් කෙනෙක්ව වචනේ කියා නිම කළ නොහැකි තරන් වහන්සේව අපි නමස්කාර කරනවා. කිසිම දෙයකට කරදරය ලෙස බලන්න එපා. ඔබට තිබෙන ප්‍රශ්නයක් ලෙස බලන්න එපා. ඔබට තිබෙන අභියෝගයක් ලෙස බලන්නට එපා. ඒ සියල්ලෙන්ම ජයග්‍රහීම යේසුස් වහන්සේ ලෙස බලන්න. ඔබට ජය අනිවාර්යයෙන්ම ලබා දෙනවා. යේසුස් වහන්සේ වදානා මිස මේ ලෝකයේ ජයගන්නේ කවුරුද කියා බයිබලයේ අපිට ප්‍රකාශ කරනු ලබනවා. සත්‍යවියන් වහන්සේ වදානවාද? යේසුස් වහන්සේ ඔබ විශ්වාස කරනවාද? ඔබ වගේ ජයග්‍රාහකයෙක් වෙන කවුරුත් නොමැත. ආමේන්. බයිබලයේ කියන මේ පොඩි ජයනම ඔබ අතිශයින් ජයගත් කෙනෙක් කියලා. අතිශයින් ජයගත් කෙනෙක්. සියලු ආකාරයෙන්ම ජයගත් කෙනෙක්. ප්‍රේමණීය සහෝදරයෝ, එනිසා මේ උත්තම පූජකයා කියන එක තමයි වැදගත්. එනිසා ඔබගේ කරදරය ගැන, ඔබගේ දුක ගැන ඔබ කනස්සල් නොවී සිටින්න ඔබට අවශ්‍ය වෙන උත්තම පූජකකම ගැන ඔබ හරියට දැනගන්න. ඔබ බයිබලයේ කියවා බැලුවොත් ඔබට උත්තම පූජකයා ලෙස බැලුවම ඔබට එක විගස මතක් වෙන කෙනා වගේ එක්කෙනෙක්. උත්තම පූජකයා. බයිබලයේ කියවලා කිය පොඩ්ඩක් ජයතේ නැතුව පොඩ්ඩක් කියන්න සාන්දය නැතුව වෙනායි කියන්න බලන්න කවුද? උත්තම පූජකී කිව්වම කවුද ඔයගලන්ට මතක් වෙන්නේ ටක් ගාලා? කවුද සිස්ටර්? මෙල්කිසෙදෙක්. ආමේන්. තවත් කාට හරි ආරෝන්ව තමයි වැඩි වශයෙන් මනසට එන්නේ. එමනේ
ආරෝන් නැමැති උත්තම පූජකයාව තමයි වැඩි වශයෙන් අපිට අපේ මතකයට නැගෙන්නේ. ආරෝන් ගැන තමයි ආරෝන්ගේ පෙළපත ගැන තමයි අපිට මතක් වෙන්නේ ප්‍රේමීය සහෝදරයනි. නමුත් සහෝදරියෝගේ උත්තරය කිව්වා මෙල්කිසෙදෙක්. ආරෝන්ගේ පෙළපත පැමිණියේ ලෙවිගේ පෙළපතින් පැමිණු උත්තම පූජකයා වූ ආරෝන් මෝසෙස්ගේ වැඩිමහල් සහෝදරයෙක්. අවුරුදු කීයක් මෝසෙස්ට වඩා ඔහු වැඩිමහල්ද? අවුරුදු කීයක් වැඩිමහල්ද? පාරද වැඩිමහල්ද? බදනගර සිටිට අවශ්‍ය. අවුරුදු කීයක් වැඩිමහල්? අවුරුදු කීයක් වැඩිමහල් වෙන්නේ නැද්ද? අවුරුදු 3ක් ඔහු වැඩිමහල් මෝසෙස්ට වඩා. මේ දෙදෙනා ලවා තමයි මිස්ර දේශයෙන් සෙනගව දෙවියන් වහන්සේ නිදහස් කළ බව බයිබලය අපට සඳහන් කරනු ලබනවා. ඒ මොනවාද? ඇයි මෝසෙස් ලවා නෙමෙයිද? මෝසෙස්නේ ආස්කම් කළේ. නමුත් කතා කළේ මේ ආරෝන් පාරාවෝගේ ඉදිරියේ. ආරෝන් තමයි පාරාවෝගේ ඉදිරියේ කතා කළේ. මෝසෙස් කතා කළා ගොතගාන කෙනෙක්. කතිකත්වයට සමර්ථක නොවුණු කෙනෙක්. උගත්කම තිබුණා. නමුත් කතාව අඩුයි. දේව බලය වලම තිබුණා. දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම තිබුණා. නමුත් ආරෝන්ට කතිකත්වය කතා කරන්න පුළුවන් කෙනෙක්. රජවරු ඉදිරියේත් රාජ්‍ය අනුග්‍රහය ලබා ගන්න නිකන් අපි වගේ කතා කරන්න බෑ. ජනාධිපති කෙනෙක් ඉස්සරහ ඉදිරියේ රාජ්‍ය නායකයෙක් ඉදිරියේ අපි වගේ කතා කරන්න බෑ. උසාවි අපි වගේ කතා කරන්න බෑ. නීති ප්‍රකාරව කතා කරන්නට අවශ්‍යයි. නීති ප්‍රකාර කතා කරන්නට අවශ්‍යයි. නිසා ප්‍රේමණීය සහෝදරනි මේ උත්තම පූජකයා ආරෝන් කතා කළා. නමුත් බයිබලය අපට කතා කරන ලබන ප්‍රේමණීය සහෝදරනි යේසුස් එබ්‍රේ කතරවරයා කියනවා යේසුස් වහන්සේගේ ලේ අපෝදෙසා අද ආබේල්ගේ ලේ වලට වඩා මහා ගුලයක් අපෝදෙසා අද කතා කරන බව බයිබලයේ එබ්‍රේ කතරවරයා කියනවා. බගෙදරගේ කියනවා. එනිසා ප්‍රේමණීය සහෝදරයනි ආරෝන් කතා කළත් දෙවියන් වහන්සේ ආරෝන්ගේ කතාවෙන් සෙනගව ගැලවෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ සෙනගව නිදහස් කරේ මෝසෙස්ගේ ආශ්චර්යමත් ක්‍රියාවල් වලින් නොවේ. මෝසෙස්ගේ තෝරා ගැනීම නිසා නොවේ. බැටළු පැටවාගේ ලේ වලින් ඔවුන්ගේ උළුව තැවරී තිබුණු බැවින් ඔවුන් නිදහස් වූ බව පාස්කු මංගලය පැවැත්වූ නිසා ඔවුන් නිදහස් වූ බව බයිබලය අපට සඳහන් කරනු ලබනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ලේ වලින් තමයි නිදහස තිබෙන බව බයිබලය ඉතාම පැහැදිලිමත්ව අපිට පෙන්වා දෙන අතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් අපි නිදහස් වී අපි මිලියට අරගනු ලැබුවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් අපි ධර්මිෂ්ඨ කරනු ලැබුවා. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි උත්තම පූජකයාගේ කතා කිරීමේ නෙවෙයි උත්තම පූජකයා අවශ්‍යයි පූජාව කරන්නට. ආරෝන් ශාරීරික ප්‍රකාර පූජකෙක්. මෙලෝකාකාර පූජකෙක්. නමුත් යේසුස් වහන්සේ නැමැති උත්තම පූජකයා ස්වර්ගික පූජකෙක්. ඒ ස්වර්ගික පූජකයා අපෝ ස්වර්ගයට ගෙන යන තරන් වහන්සේ අපෝ ස්වර්ගයට ගෙන යන නැවත පැමිණෙන තරන් වහන්සේ ස්වර්ගයේ සිටින්නා වූ නමුත් මේ ලෝකේ අපි වගේම මනුෂ්‍යාකාරයෙන් ජීවත් වුණා පමණක් නොවේ. මනුෂ්‍යයන් ලෙස ජීවත් වන අපි තුල වැඩ වාසය කරන ආත්මයන් වහන්සේ. බයිබලයේ පළවෙනි පරිච්ඡේදයේ කොලොසි පොතේ 27 වන පදයේ ආත්මය නුඹලා තුල තිබෙනවා.
ඔබගේ අභියෝග දෙවියන් වහන්සේ දන්නවා. දෙවියන් වහන්සේ දන්නේ නැද්ද? හදවතේ ඉන්න දෙවියන් වහන්සේට තේරෙන්නේ නැද්ද? ඔබ අනවන ඔබ දනගාල යාඥා කරලා ඔබගේ ඇස් වලින් ඔබට ඔබින ඔබට අවශ්‍ය ඔබ ප්‍රසන්න වෙන ඔබ සන්තෝෂ වෙන උත්තරය විපාකය ඔබට ලැබුණාද? දෙවියන් වහන්සේ ඔබට උත්තර දී තිබෙන්නේ නැහැ. ප්‍රේමණීය සහෝදරයනි, සමහර කාරණා දෙවියන් වහන්සේ යන්නාරින කාලේ පැමිණෙන තෙක් යන්නාරින ඔබ නිර්මාණය වෙන තෙක් යන්නාරින. නමුත් ඔබ නොවැටෙන ලෙස ඔබ නොමගේ නොයන ලෙස උන්වහන්සේගේ බලවන්ත හස්තේ උන්වහන්සේ ආරක්ෂා කරමින් සිටිනවා. ප්‍රේමණීය සහෝදර සහෝදරි, උත්තම පූජකයා පූජාව කළ යුතුයි. මොන පූජාවද? තමාගේ පාපය උදෙසා ශාරීරික ප්‍රකාර උත්තම පූජකයා. තමාගේ පාපය උදෙසා සෙනගගේ පාපය උදෙසා. නමුත් ඒ මහත්ම ස්වර්ගීය උත්තම පූජකයා තමාගේ පාපය නැහැ. තමාගේ පාපය කිසිම පාපයක් නැහැ. නමුත් ඔබගේ පාපය උදෙසා උන්වහන්සේම පූජා කළ තරම් වහන්සේ. මේ ලෝක ප්‍රකාර පූජකයා ආරෝන් බැටළුවෙක්ව පූජා කළා. නමුත් ස්වර්ගික පූජකයා උත්තම පූජකයා නම් තමන් වහන්සේවම පූජා කළා. ඔබගේ කරදර උන්වහන්සේ අඳුරන්නේ නැද්ද? ඔබගේ දුර්වලකම් උන්වහන්සේ දන්නේ නැද්ද? ඒ නිසා දෙවියන් වහන්සේ පූජා වුණේ. ඔබගේ දුර්වලකම් නිසා පූජා වුණේ. ඔබගේ අපරාධ නිසා පූජා වුණේ. ඔබගේ අයුතුකම් උදෙසා පූජා වුණේ. ඔබගේ දුක උදෙසා පූජා වුණේ. නිසා ප්‍රේමණීය සහෝදර සහෝදරි, උත්තම පූජකත්වය ඉතාමත් වැදගත් පූජාව ඔප්පු කරන්න. නිසා ප්‍රේමණීය සහෝදර සහෝදරි, ඔබ අතිශයින් ජයග්‍රහී සෙනඟක් ලෙස ඔබ සිටිනවා. සමේ පූජකකමේ තිබෙන වැදගත්කම තමයි පූජා වීම. පූජා කිරීම නෙමෙයි, පූජා වීම. උත්තම පූජකයා පූජා කිරීම එකක්. නමුත් පූජා විය යුතුයි. සමනුෂ්‍යාකාරයෙන් සිටින අපි සෑම කෙනෙක්ගේම දුක, කනගාටුව, කනස්සලුව, අපේ සියලුම දේ උන්වහන්සේ දැන සිටිනවා. උන්වහන්සේ අපට උපකාර කරන්න උන්වහන්සේ ජීවමානව සිටිනවා. ආමෙන්. ඔබගේ කරදර සියල්ලද දේවාභිමුඛයේ තබන්න. ඔබගේ කරදර සියල්ල වෙන කිසිම දෙයක් ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න එපා. ඉල්ලිය යුතු එකම එක දේ ස්වාමිනේ, වෙහෙස විබර ඔසුලන සියල්ල නුඹලා මා වෙතට වරෙල්ලා. මා නුඹලාට සහනය දෙන්නේ කියා දෙවියන් වහන්සේ කිව්වා. ඔබගේ සියලුම වෙහෙස එදාවලදී දේවාභිමුඛයේ තබන්න. දේවාභිමුඛයේ තබන්න. අස්වසාවන්න ප්‍රේමී සහෝදරයා, බඩතිබෙන්නේ ස්තුති ප්‍රශංසාව ලැබෙන දේවාභිමුඛයට පැමිණෙන්නට. ලෝකයේද බොහෝසේ පීඩා විඳිනවා, දුක් විඳිනවා, බයෙන් පිරී තිබෙනවා. මනුෂ්‍යයාගේ හදවත තැතිගෙන තිබෙනවා.